समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्कमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලාංකික සදහැවතුන්ට පමණක් නෙවෙයි ලෝකයේම සදහැවතුන්ට බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ නුගේගොඩ පාගොඩ පාරේ පදිංචි ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් හෙට්ටිගම මහත්මියගේ අරමුණ තමයි මීට වසර 8කට පෙර පරලෝ සැපත් ලෝලා රත්න හෙට්ටිගම ස්වාමි පුරුෂයාට පියාණන්ට ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණය අවබෝධ කිරීම පිණිස මේ කුසල කර්මයේද හේතු වාසනා වේවා. හෙට්ටිගම මහතාගේ හා මහත්මියගේ නැසී ගිය දෙමාපියන් හා ඥාතීන්ටද මේ පින් අත්පත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් උතුම් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම මහත්මිය ඇතුළු දූ දරුවන් හා ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ජනතාවට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තමයි ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම මහත්මිය ඇතුළු දරුවන්ගේ අපේක්ෂාව බලාපොරොත්තුව ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි බණපදයකට යොමු වෙලා අවසානයේ
ඒ පුණ්‍යානුමෝදනා කිරීම කරමු පින්නතුනේ. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂ ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට මේ මොහොත තුල කාලයේ පමණින් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, බණපදයක් අහන්න නැතුව අපට ධර්මඥානය ලබන්න බෑ. ධර්මඥානය ලබන්න නම් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි. ලබාගත් දහම් දැනුම වර්ධනය කරගන්න, ස්ථාපිත කරගන්න ඒ ඇසූ බණපදය නැවත නැවතත් අහන එක ඊටාම වටිනවා. පින්නතුනි, අපේ මනස හැම වෙලාවෙම නොසෙල්වි එකම විදියට පවතින්නේ නැහැ. සුළඟට ලෙලදෙන කොඩියක් වාගේ හැම වෙලාවෙම සෙලවෙමින්, චංචල වෙමින් පවතින්නේ. විවිධ අරමුණු, নানা අරමුණු අපේ හිතට එනවා. ඒකට හේතුව අපි හැම වෙලාවෙම අටලෝ දහමට මුහුණ දෙනව පෙන්නතුනේ. ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මයට මූණ දෙනකොට පෙන්නතුනේ අපට හිත එකම ආකාරයෙන් තියාගන්න බෑ. වර එක හිත සතුටු වෙනවා, උද්දාමයටපත් වෙනවා. වර එක හිත කඩා වැටෙනවා, මානසිකව ඇද වැටෙනවා, ජීවිතේ කලකිරෙනවා, ජීවිතේ එපා වෙන වෙලාවල් තියෙනවා, මනස වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා. සමහර ප්‍රශ්න ආවම පින්වතුනි, මේ ප්‍රශ්නවලට සල්ලි මිල මුදල් තිබුණට උත්තර හොයන්න බෑ. පිරිස් බලයේ කීර්තිය තිබුණට උත්තර හොයන්න බෑ. දැනුම උගත්කම් තිබුණට උත්තර හොයන්න බෑ. සමහර ප්‍රශ්නවලට උත්තර හොයන්න ධර්මයම අවශ්‍යයි. එහෙනම් එවැනි වෙලාවකදී හිතට සහනය, සංසිඳීම ලබා ගන්න තියෙන එකම ඖෂධය ධර්මයේ පමණයි පෙන්වතුනි. පින්වතුනි, අපි ධර්මයේ ශ්‍රවණය කරද්දී යම් යම් සැකතෙන් ඇති වෙන්න පුළුවන්. පෙර භවය ගැන, මතු භවය ගැන, දිව්‍ය ලෝක ගැන, අපාය ගැන, කර්මය ගැන, පුනර්භවය ගැන යම් යම් සැකතෙන්. අන්න එහෙම සැකතෙන් ඇති වුණොත් ඒ සැකතෙන් දුරු කරගන්න නැවත නැවතත් බණ අහන්න ඕන. කෙනෙක් පින්වතුනි මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. පින්වතුනි, ඔබේ මගේ ජීවිතවල දුර්වල අඩුපාඩුකම් එමටයි. අපි අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. අංග සම්පූර්ණ තත්ත්වයටපත් වෙන්න තව සෑහෙන කලක් යයි. ඒ කියන්නේ රහත් භාවයටපත් වෙන්න ඕන.
ඒ නිසා අපේ ජීවිතයේ තුල තියෙන දුර්වල අඩුපාඩුකම් මගහරවගෙන නිවැරදි දැක්මකින් මෙලොව ජීවිතය සාර්ථක කරගෙන පරලොව ආයති භවය තුල යහපත් සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න උපකාර වන්නේත් බණපදයක්. පින්නතුනි මේ සියල්ලටම වඩා අනවරාග්ද සංසාරයේ සැරිසරන අපට සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න බලපාන්නේ බණපදයක්. පින්නතුනි මේ ලෝකයේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අඩුම ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්? අපේ ජීවිතය තුළ ධර්ම ශ්‍රවණය ඒ තරම්ම වැදගත්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම තුළ තමයි දහම් දැනුම, ධර්මඥානය, ධර්ම අවබෝධය අපට ලැබෙන්නේ. භාවනාවකට ප්‍රවිෂ්ඨ වෙන්න උනත් බණ අහලා ඉන්න ඕන. නැත්තම් භාවනා කරන විදිය දන්නේ නැහනේ. සමහරු කියනවා දන් දෙන්න ඕන නැහැ. සිල් රකින්න ඕන නැහැ. භාවනා කරාම ඇති කියලා. පින්නතුනි සීලයකින් තොර සමාධියක් කොහොමද ඇති කරගන්නේ? සත්තු මරමරා කොහොමද හිත එකඟ කරන්නේ? සොරකම් කර කර කොහොමද හිත එකඟ කරන්නේ? වැරදි කාමසේවනයේ නිරත වෙමින් කොහොමද හිත එකඟ කරන්නේ? ඒ නිසා හිත එකඟ කිරීම කුසල අරමුණකින් සිද්ධ වෙන්න ඕන. ඉතින් කුසල අරමුණක් ඇති කරගන්න පුළුවන් දර වගේ වැරදි දේවල් කර කර. ඒ නිසා සීලෙන් තොර වූ සමාධියක් නැහැ පින්නතුනි. සමාධියෙන් තොර වූ ප්‍රඥාවක් නැහැ. ඒ නිසා සීල සමාධි ප්‍රඥා මේක තමයි පිළිවෙල. ඒ නිසා භාවනාවට අවතීර්ණ වෙන්න චිත්ත සමාධිය තියෙන්න ඕන. චිත්ත සමාධියට අවතීර්ණ වෙන්න සීලය තියෙන්න ඕන. සමාධියේ පදනම සීලයයි, ප්‍රඥාවේ පදනම සමාධියයි. ඒ නිසා සීලයට අවතීර්ණ වෙන්න දානීය පදනමක් වෙනවා. ඒ නිසා දන් දීම, සිල් රැකීම, චිත්ත ඒකාග්‍රතාව ඉන් පසුව තමයි භාවනාව තියෙන්නේ. එක විට භාවනා කරන්න කෙනෙකුට නොහැකිද කියලා ගැටලුවක් එනවා. පුළුවන්. හැබැයි ඒකට සංසාරේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කළ තියෙන්න ඕන. දැන් පින්නතුනි සතිපට්ඨාන සූත්‍රය තියෙනවනේ. සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දෙනවා කෙනෙක් ඒ දේශනාව අනුවම දින 7ක් නිදි වරාගෙන ඒ කියපු ආකාරයට සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා නම් පින්නතුනි ඒ දින 7ක කාලයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නිවන් දකින්න කෙටිම ක්‍රමය මහා සතිපට්ඨාන සූත්‍රය නම් වෙනත් සූත්‍ර දේශනා ඇයි බුදුහාමුදුරෝ දේශනා කළේ කියලා. පින්නතුනි මහා සතිපට්ඨාන සූත්‍රය, මහා නිදානේ සූත්‍රය වැනි සූත්‍ර දේශනා කළේ
ඉන්දියාවේ කුරු රටදී. කුරු රට කියන්නේ බුද්ධිමත් මිනිස්සු හිටියේ දේශයක්. දර බුද්ධිමත් මිනිස්සුන්ට දේශනා කරන්න ඕන ඒකට අදාළ බණක්. ඒ නිසා තමයි දින 7කින් සතිපට්ඨාන සූත්‍රයට අනුව ක්‍රියා කළොත් කායානුපස්සනා වේදනානුපස්සනා ආදියට අනුව සිහිය පිහිටුවාගෙන කටයුතු කළොත් ඒ කියන විදියට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සූත්‍රයේ විතරක් දේශනා නොකරන්න හේතුව මිනිස්සුන්ගේ මනස හැමතැනදීම එක විදියට නැහැ. නානත්ත් කාය නානත්ත් සංඥා. කායික වශයෙන්ුත් මිනිස්සු වෙනස්, මානසික වශයෙන්ුත් මිනිස්සු වෙනස්. මිනිස්සු බුද්ධි මට්ටමින් වෙනස්, හැදුණු වැඩුණු පරිසරයෙන් වෙනස්. ඒ නිසා එකම බුද්ධි මට්ටමක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොටම පස්සක තවුසන් 5 දෙනාම රහත් වෙන්න ඕනනේ, නැත්නම් සෝවාන් වෙන්න ඕනනේ. එහෙම වුණේ නැත්තේ ඇයි? එක එක්කෙනා මේ සූත්‍රය ග්‍රහණය කරගන්න එක එක විදියට. මොකද අපේ මනස හැම කෙනාගේම එක වගේ පවතින්නේ නැති නිසා. ඒ නිසා සමහර තැන්වලදී බුදුහාමුදුරුවෝ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමා දීනව කතා, කාමාන වේව ඕකාර සංකලේශ කතා, නික්කම්මානිසංස කතා. සරල බුද්ධි මට්ටමක් තියෙන කෙනෙකුට ගැඹුරු බණ කිව්වේ නෑ එක විටම. ඒක සාර්ථක නොවන නිසා. ඒ නිසා උන්වහන්සේ ධර්මය දේශනා කළේ සරල බුද්ධි මට්ටමක් තියෙනවා නම් සරල තැනකින් පටන් ගත්තා. ගැඹුරු බණක් එක විට කිව්වේ නෑ. ඒ නිසා එතෙන්ද කිව්වේ දාන කතා, දන් දීමේ ආනිසංස. සීල කතා, සිල් රැකීමේ ආනිසංස. සග්ග කතා, දන් දෙන්න, සිල් රකින්න, දෙව්ලොව යන්න. එකපාරට භාවනා කරන්න කිව්වේ නෑ. දාන කතා, සීල කතා, සග්ග කතා. කාමා දීනව කතා. දෙව්ලොව කියන්නේත් මනුෂ්‍ය ලෝකය කියන්නේත් කාම ලෝකයක්. එතකොට කාම ලෝකයේ තියෙන ස්වභාවය, කාමයේ ආදීනව, කම්සපේ ඇලීමේ තියෙන, ඇලීමෙන් වෙන කෙලෙස් වල වර්ධනය. ඊට පස්සේ තමයි කියන්නේ නෙක්ඛම්මානිසංස කතා, නික්මීමේ අනුසස්. ඒ සරල බුද්ධි මට්ටමක් තියෙන කෙනෙකුට එකපාරටම සතිපට්ඨාන සූත්‍රය අනුගමනය කරන්න, එහෙම නැත්නම් භාවනාවකින් නිවන් දකින්න බෑ. එසා ඒකට අවශ්‍ය කරනවා සරල බුද්ධි මට්ටමක ඉඳලා ගැඹුරු බුද්ධි මට්ටමකට යන ගමනක්. අපට අවශ්‍ය කරනවා ඒ තැනදී බුදුහාමුදුරන්ගේ දේශනා, ඒක නිවැරදිව වටහා ගන්න ඕන පින්නතුනේ. ඒ තැන්වලදී බුදුහාමුදුරන්ගේ දේශනා විවිධ විදියට දේශනා වුණා. පින්නතුනේ ඒ නිසා මේ අපි දැන් සමත විපස්සනා භාවනා ක්‍රම දෙකක් තියෙනවානේ. දැන් සමත භාවනාව වඩලා විදර්ශනාව වඩන එක තමයි ලේසි. හැබැයි විදර්ශනාව, සුෂ්ක විදර්ශනාව භාවනාව වඩලා නිර්වාණය සාක්ෂාත් කරගත්ත උතුමනුත් හිටිය අතීතේ. නැතුව නෙවෙයි. ඒ වුණාට සමතය වඩා, සමතේ ඉන්දියාවේ තිබිච්ච එකක්. එතකොට ඒ වඩලා, ඒක නිවැරදිව වඩලා ඊට පස්සේ විදර්ශනාව වඩන්න ගියාම ලේසි. ඒක නිසා තමයි එහෙම දේශනා කළා තියෙන්නේ. පින්නතුනේ දැන් සමතයට කියනවා චිත්ත භාවනාව කියලා. එතකොට සිත දියුණු කරන භාවනාවක් ඒක. චිත්ත භාවනාව. විපස්සනා විදර්ශනා භාවනාව. විපස්සනා නැත්තම් විදර්ශනා. දර්ශනය දැකීම, විදර්ශනය හොඳින් දැකීම. හොඳින් දකින්නේ ලෝකය. මොකද්ද ලෝකය? ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධ නම් වූ ලෝකයයි. පංච උපාදානස්කන්ධ නම් වූ ලෝකය කියලා කියන්නේ
පින්නතුනි පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පංච උපාදානස්කන්ධය නම් වූ ලෝකය අපි යථාර්ථව දකින්න ඕන. අන්න ඒ සඳහා තමයි විදර්ශනා විපස්සනාව තියෙන්නේ. දැනුත් අපි පංච උපාදානස්කන්ධය නම් කරගන්න තේරුම් කරගන්න දැනුමක් තියෙනවා. ඒක ඇත්ත. රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකකටද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? ඔබ දන්නවා. ඒ දැනගත් එක හරි. ඒක දැනුම. අපිට අවබෝධයයි ඕන. එතකොට අවබෝධයට ලං වෙනකොට තමයි අන්න අපිට යථාර්ථය වැටහෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය මොකද්ද? අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනාත්මයි. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කළොත් පින්වතුනි කියන්නෙම මොකද්ද? කියන්නෙම අනිත්‍යයි දුකයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සැපක් නැද්ද කියලා. සැප තියෙනවා. ලෞකික වශයෙන් ලබා ගන්න පුළුවන් සැප තියෙනවා. මෙලොව සැප තියෙනවා. පරලොව සැප තියෙනවා. කායික සැප තියෙනවා. මානසික සැප තියෙනවා. වේදිත සැප තියෙනවා. සාමිස සැප තියෙනවා. සැප වුණ තරම් තියෙනවා. ඒව తాවකාලිකයි. සැපයි කියලා ග්‍රහණය කරගන්න හැම දෙයක්ම කෙලවර වෙලා තියෙන්නේ බලන්න හිතලා දුකකින්. ලෝකේ යථාර්ථයක පෙන්නත. දැන් බලන්න. ඔබට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදුනම සැපද? දුකයි. කොයි වෙලාවෙද මේක සුව වෙන්නේ? එහෙම තමයි ඉන්නේ. මොන ලෙඩේ හැදුණා? අතක පයක අමාරුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හෙම්බිරිස්සාවක් උණක් වෙන්න පුළුවන්. කිසියම් වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම ලෙඩක් හැදුනොත් ඒකට සතුටු නෑ. ලෙඩක් නැතුව ඉන්න තියෙනවා නම් තමයි සතුටු. නමුත් පින්නතුනි දැන් මේ ලෙඩවීම සාමාන්‍ය ස්වභාවයක්. ඉපදීම ලෙඩවීම මේක සාමාන්‍ය ස්වභාවයක්. එතකොට මේ හැදිච්ච අසනීපයේ ලෙඩේ සුව වෙනවා. ඇඟේ ප්‍රතිශක්තිය ඇති වෙලා හරි බෙහෙත් තරම් හරි සුව වෙනවා. දැන් මේ සුව වෙනවයි කියන්නේ ලෙඩේ අනිත්‍ය වුණා කියන එකනේ. එතකොට ලෙඩේ අනිත්‍ය වුණා කියන්නේ සුව වුණා. සුව වෙනකොට එතන ඇති උනේ දුකද සැපද? කනගාටුවක්ද සතුටක්ද? එතන ඇති උනේ සතුටක් සැපක්. එහෙනම් අනිත්‍ය එක්ක ඇති වෙලා තියෙන්නේ සැපද දුකද? සැපක්නේ. එහෙනම් දුකයි දුකයි කියලා කිව්වේ. ලෙඩක් හැදිලා සුව වෙනවා කියලා කියන්නේ ලෙඩේ අනිත්‍ය වුණා. වෙනස් වුණා. වෙනස් වුණාම සනීපතා. එතකොට සනීප වෙනකොට මොකද වෙන්නේ? ශරීරයට සනීපතාවක් දැනෙනකොට එතන ඇති වෙන්නේ සතුටක්. එහෙනම් එතන දුකක් නැහැ. අනිත්‍ය නිසා දුක නෙවෙයි ඇති වෙලා තියෙන්නේ සතුටක් සැපක්. තුවාලයක් හැදෙනවා. තුවාලේ තියෙනකන් දුකයි. තුවාලේ සුව කරගන්නවා සුව වෙනවා. එතකොට ඒක අනිත්‍ය වුණා වෙනස් වුණා.
ඒ වෙනසත් එක්ක තුවාලයේ සුව වෙනකොට දැනුනේ සතුටක්ද දුකක්ද? සතුටක්. එහෙනම් අනිත්‍ය නිසා ඇතිවෙලා තියෙන්නේ සැපක් සතුටක්. එහෙනම් දුක නෙවෙයි. එහෙනම් අනිත්‍ය නිසා මොකක්ද ඇති උනේ? දුකද සැපද? සැප. නමුත් වැඩේ තියෙන්නේ මේකයි පින්නතුනේ. ලෙඩේ සුව වෙනකොට සතුට වුණාට සැපක් වුණාට එතනින් අවසන් වෙලා ජීවිත කාලෙම ලෙඩක් නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ආයි මොකද වෙන්නේ? ආයි ලෙඩ වෙනවා. ආයි ලෙඩ වෙනවා. එහෙනම් අර සුව වුණු ලෙඩේ ඒක වෙන්න පුළුවන්, ඒක නොවෙන්න පුළුවන්. ලෙඩේ සුව වුණාට මොකද? ඒක ස්ථිරසාරව පැවතුනේ නැහැ. මොකක්ද උනේ? ආයි ලෙඩ වුණා. ආයි ලෙඩ වුණා කියන්නේ පින්නතුනි. එහෙනම් මොකක්ද උනේ? අනිත්‍ය තත්ත්වයටපත් වුණා. අනිත්‍ය වුණා කියලා කියන්නේ මොකද්ද? වෙනස් වුණා. ඉස්සෙල්ලා ලෙඩේ තිබුණා, ඒක සුව වුණා, එතන අනිත්‍ය නිසා සතුටක් ආවා. සුව වුණාට හැමදාම එහෙම තිබුණේ නැහැ. ආයි ලෙඩ වුණා. ඒ කියන්නේ ආයිත් වෙනස් වුණා. වෙනස් වෙනකොට මොකද උනේ? දැන් දුකද සතුටද? ආයි ලෙඩ වෙනකොට දුකයි. එහෙනම් ලෝකේ යථාර්ථය මොකද්ද? ලෝකේ යථාර්ථය තමයි අනිත්‍ය නිසා ඇති වෙන්නේ සැපක් නෙවෙයි දුකක්. ඕක තමයි තේරුම් ගන්න ඕන. දැන් පින්නතුනි ඔබ බණපදයක් අහන ඉඳ ගන්නවා. ඔබ යම් තැනක හිටගෙන ඉඳලා ඉඳගත්ත ගමන් මොකද දැනෙන්නේ? සැප. අන්න අනිත්‍ය නිසා සැප. ඒ වුණාට ඉඳගෙන පැයක්මාරක් ඉන්නවා. දැන් ඉඳගෙන පැයක්මාරක් ඉන්නකොට අර වාඩි වුණු වෙලාවේ ඉඳගත්ත වෙලාවෙ තිබිච්ච සැප සතුට දැන් තියෙනවද? නැහැ. දැන් හිතෙන්නේ නැගිටින්න. එහෙනම් එතන මොකක්ද උනේ? අන්න බලන්න අනිත්‍ය නිසා සැපක් ඇති වුණාට ඒක తాවකාලිකයි. නැවතත් දුකක් බවට පරිවර්තනය වෙනවා. ඔන්න ඕක තේරුම් ගන්න ඕන. ඒකයි පින්නතුනි. ඊළඟට බලන්න පින්නතුනි මේක ලෝකේ යථාර්ථය එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිච් දුක් අනත්. අකුරු 8යිනේ තියෙන්නේ මෙතන. අනිච් දුක් අනත්. අනිත්‍ය වෙන්නේ මොනවද? අනිච්චවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා. අනිච්චවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා. බලන්න පින්නතුනි අනිච්චා අනිත්‍යයි වත ස්ථිරවම සංඛාරා සංස්කාර. එතකොට මොනවද සංස්කාර කියලා කියන්නේ? අනිත්‍ය වෙන්නේ මොනවද? සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ලෝකේ යමක් වේදේ සියල්ල සංස්කාර. සංස්කාරවල ස්වභාවය අනිත්‍යයි. ඔන්න සංඛාර අනිච්චවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ ඒකයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. පින්නතුනි. දැන් අපි වටහා ගන්න ඕන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් කියන්නේ මොනවද? අපට පෙනෙන නොපෙනෙන සියලු දේ පින්නතුනි. ඒව තමයි සංස්කාර. පුද්ගලයා කියන්නේත් සතෙක් සිව්පාවෙක් කුරුල්ලෙක් කියන්නේත් සංස්කාර. මේ අපට පේන මේ වටා පිටාවේ ගේ දොර වේවා ඉඩකඩම් වේවා යාන වාහන වේවා ගෙදර පාවිච්චි කරන කුදු මහත් සියලු දේ වේවා ඒව කොහොම සංස්කාර. ඒව හැම එකක්ම හේතු ප්‍රත්‍ය එකතුවෙන් හැදිලා තියෙනවා. හේතු ප්‍රත්‍ය කියන්නේ මොනවද? අන්න ඒක තේරුම් කරගන්න. හේතු හා ප්‍රත්‍ය.
හේතු කියන්නේ ප්‍රධාන හේතුව. ප්‍රත්‍ය කියන්නේ අනු හේතු කියන එකයි. උදාහරණයක්. පින්වතුනි, පොල් ගෙඩියකින් පොල් පැලයක් හැදෙන්න පොල් ගෙඩිය නම් වූ ප්‍රධාන හේතුව අත්‍යවශ්‍යයි. පොල් ගෙඩිය නැතුව පොල් පැලයක් හැදෙන්න බෑනේ. පින්වතුනි, පොල් ගෙඩිය ප්‍රධාන හේතුව වුණාට පින්වතුනි, තව අනු හේතු ගොඩක් තියෙනවා. පොල් ගෙඩිය විතරක් තියෙනවන තිබිලා පැලවෙනවා නම් ඒක ලෙලි ගහලා අටුවට දැම්මත් පැලවෙන්න ඕන. එහෙම පැලවෙන්නේ නැහැ. එහෙනම් අවශ්‍ය කරනවා ඒකට පස්, පොහොර, ජලය, වාතාශ්‍රය, ආලෝකය. මෙන්න මේවා අර පොල් ගෙඩිය නම් වූ ප්‍රධාන හේතුවට එකතු වුණාට පස්සේ තමයි නිරෝගී බීජයක් නම් මේක පැලවෙන්නේ. ඔන්න දැන් හේතු හා ප්‍රත්‍ය වෙන් කරගත්ත මතකයිනේ. ප්‍රධාන හේතුව පොල් ගෙඩිය, අනු හේතු තමයි අනිත් ඒවා තමයි ප්‍රත්‍ය කියලා කිව්වේ. ප්‍රධාන හේතුව විතරක් තිබිලා ප්‍රත්‍ය තිබුණත් පොල් පැලේ හැදෙන්නේ නැහැ. ප්‍රත්‍ය ටික විතරක් තියලා පොල් ගෙඩිය නැති වුණත් පොල් පැලේ හැදෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකම එකට එකතු වෙන්න ඕන. හේතු ප්‍රත්‍ය කිව්වේ එකයි. තව උදාහරණයක් ගන්න. දරුවෙක් මව් කුසක පිළිසිඳ ගන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන කාරණය තමයි විඥාණය. විඥාණය නැතුව දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ. හැබැයි විඥාණය පමණක් තිබුණත් මව් කුසේ දරුවා පිළිසිඳ ගන්නේ නැහැ. තව ප්‍රත්‍ය බලපානවා. අනු හේතු බලපානවා ඒකට. ඒ තමයි පින්නතුනි මාතාච උතුනි හෝති. මවගේ ඍතු වීම හෙවත් ඔසප්පීම. ඒ කියන්නේ නිරෝගී ගර්භාෂයක් තිබීම අවශ්‍ය වෙනවා. ඒක ප්‍රත්‍යක්. දෙක, මාතා පිතරෝච සන්නිපතිතා හොන්ති. මව සහ පියාගේ සංවාසය අවශ්‍ය වෙනවා. දැන් ඔය කාරණා දෙකට අර ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති ගන්ධබ්බයක් හෙවත් විඥානයේ එකතු වීම තුළ තමයි මව් කුසක දරුවෙක් පිළිසිඳ ගන්න හෙවත් සත්වයා උපත ලබන්නේ. නියම උපත කියන්නේ පිළිසිඳ ගැනීමනේ. එතකොට ඒ තැනටපත් වෙන්න නම් ඔය හේතු හා ප්‍රත්‍ය එකතු වෙන්න ඕන. ප්‍රධාන හේතුව විඥානයේ සෙසු කරුණු ප්‍රත්‍ය. ප්‍රධාන හේතුව තිබිලා සෙසු කරුණු තිබුණත් සෙසු කරුණු නැත්තම් දරුවෙක් පිළිසිඳ ගන්නෑ. සෙසු කරුණු තිබිලා ප්‍රධාන හේතුව නැති වුණත් දරුවෙක් පිළිසිඳ ගන්නෑ. එහෙනම් හේතු හා ප්‍රත්‍ය දෙකම එකට එකතු වෙන්න ඕන. එතකොට තමයි මව් කුසේ දරුවා පිළිසිඳ ගන්න. ඔන්න බලන්න පින්නතුනි හේතු හා ප්‍රත්‍ය. එහෙනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියල්ල සංස්කාර. සංස්කාරවල ස්වභාවය අනිත්‍යයි. අනිච්චවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ ඒකයි. ඔන්නෝක තේරුම් ගන්න ඕන අපි. ඒ නිසා සරලව මෙතනින් තේරුම් ගන්න මේ ලෝකයේ මේ අනිත්‍යතාව මම මේ කරුණු කිව්වේ පින්නතුනි මේ අනිත්‍ය කියන්නේ වෙනස් වන ස්වභාවය. මේ සාමාන්‍ය විවහාරයේ පවතින දැන් මේ ඉදිරිපිට තියෙන මේ කෝප්පේ හරි පීරිසියක් හරි බිමට වැටුනොත් කැඩෙනවා. එතකොට ඒක බිමට වැටලා කැඩෙන එක අනිත්‍යනේ. නිට්ටය නෑ. මේක කොයි වෙලාවක හරි කැඩලා විනාශ වෙනවා. දැන් ඕක කියලා දෙන්න බුදු කෙනෙක් ඕනේ නෑනේ. ඕක කියලා දෙන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඕක බොහොම සරල સિદ્ધාන්තයක් ඕනම මිනිස්සෙකුට තේරෙනවා මේක බිම දාලා පෙන්වන්න පුළුවන් පෙන්වුවම කැඩෙනවා.
ඒ කියන්නේ කැඩෙන ආකාරය පෙන්වන්න පුළුවන්. ඕනම පොඩි ළමයෙකුට ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව මේ පීරිසිය බිමතාල පෙන්නලා ඔන්න දැන් අනිත්‍ය තත්ත්වයටපත් උනා කැඩිලා ගියා කියලා කියන එක පෙන්වන්න පුළුවන්. පින්නතුනේ ඔය වගේ සරල තැනකට ලඝු කරන්න නෙවෙයි දහම තියෙන්නේ. මෙතන ඒ වගේ අපි උදාහරණ කියන්නේ මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා. මෙතන කියන්නේ අපේ හිත දැන් අපි සිතක් ඇති වෙනවා. ඇති වෙලා පැවතිලා නැති වෙනවා. උත්පාද තිති භංග. ඇති වුණා පැවතුණා නැති වුණා. මෙන්න මේ හිත තුල ඇතිවන මේ චිත්ත චෛතසිකයන්ගේ මේ වෙනස මේ අනිත්‍යතාව දකින්න තමයි මේ කියන්නේ. හිත තුල ඇතිවන චිත්ත චෛතසිකයන්ගේ අනිත්‍ය ස්වභාවය හැම වෙලාවෙම ඇතිවන වෙනස. එතකොට එතනගේ සියුම් තැන තේරුම් ගත්තොත් ලෝකයේ අනිත් ඒවා වෙනස් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ පින්නතුනි. සිතක් ඇති වුණා පැවතුණා නැති වුණා. මේ සියුම් තැන තේරුම් ගන්න. සිත එක්ක සිතුවිලි පවතින්නේ සිතුවිලි වල ස්වභාවයත් ඒකයි. පෙරපසු නොවීම සිතත් සිතුවිලිත් ඇති වෙනවා එකට. එතකොට එතනදී මේ සිත සහ සිතුවිලි වහ වෙනස් වන ස්වභාවය අප වටහා ගන්න ඕන. මේ වෙනස් වන ස්වභාවය වටහා ගත්තොත් අපි ජීවිතේ කලකිරීම අපට ඇති වෙන්නේ නැහැ. ඇයි? අනිත් දේවල් ලෝකේ වෙනස් වෙන එක මොකද්ද? සිතේ සිත හා සිතුවිලි වෙනස් වෙන ස්වභාවය ගත්තාම අන්න ඒක තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඔන්න අනිත්‍ය පින්නතුනි වෙනස් වීම. අනිත්‍ය නිසා දුකයි. මා කිව්වා සරලව ලඝු කරන්න එපා. මේ ලෝකේ සැපක් ඇත්තෙම නැද්ද? දුක විතරද තියෙන්නේ කියලා. පින්නතුනි මා කිව්වා සැප තියෙනවා. හැබැයි ඒව తాවකාලිකයි. අනේකයි එතන තියෙන වෙනස. తాවකාලික සැප තියෙනවා. ලෞකික සැප తాවකාලිකයි. මෙලොව පරලොව සැප తాවකාලිකයි. ඒ නිසා ඒ සැප తాවකාලික බව තේරුම් ගන්න ඕන. ඒ නිසා අනිත්‍ය නිසා දුක තමයි අවසාන ඉතිරි වෙන්නේ. දුක්ඛ කියලා කිව්වේ. අනිත්‍ය වෙනකොට වෙනස් වෙනකොට දුක ඇයි? අනිත්‍ය වෙනකොට වෙනස් වෙනකොට දුක ඕනම දෙයක් වෙනස් නොවේ කියලා අපි හිතා ඉන්න නිසා. වෙනස් වෙන බව අපි තේරුම් අරන් තියෙනව නම් දුකක් නැහැනේ. වෙනස් වීම අපි තේරුම් නොගැනීම නිසා තමයි අපට දුක. එහෙනම් වෙනස් වෙනකොට දුක වෙනස් නොවේ කියලා හිතන නිසා. උදාහරණයක් ගන්න සරලව. දැන් අපි අඳින පළඳින ඇඳුම් පැළඳුම් තියෙනවා. දැන් ඔය සරල දේ ගන්නේ ගැඹුරු දේ හිතන්න ඕන නිසා. ඇඳුමක් ගත්තාම ගත්ත දවසේම හොඳට තියෙනවා. ඇඳුම ඇඳ පළවෙනි දවසේම බලන්න හරිම ලස්සනට සෝදලා අයන් කළා තමයි ඇඳගෙන ගියේ පළවෙනි දවසේ. වැඩට රාජකාරියට ඇඳගෙන ගියා කියලා හිතන්න.
ඇඳගෙන ගිහිල්ලා ඔෆිස් එකට ගියා විතරයි යාළුවෙක් කියනෝ මේ ඔයා අද අලුත් ඇඳුමක් ඇඳලානේ. කොහෙන්ද ගත්තේ? කීයක් වුණාද? අනේ හරිම ලස්සනයි. අර ඒ සතුටුයි. ඊට පස්සේ ඉස්සරහා නෑ පිටිපස්සේ බැලුවාම ඔන්න ජරාවක් ගෑවිලා මොනවා හරි. යාළුවා කියනවා බලන්නකො මේ ඔයා මොනවද මේ ඇඳුමේ මෙච්චර ලස්සන ඇඳුමේ ගාගෙන තියෙන්නේ? අනේ ඇත්තද මොනවා හරි ගෑවිලාද? ඔව්. මොනවා හරි දූවිලි ටිකක් තදට ගෑවිලා. බලන්නකො අදමයි ඇන්දේ පළවෙනි වතාවට. මේක ඊයේ අලුතෙන්ම ගත්තේ මෙච්චර ගාණක් වුණා. බලන්නකො මේ ඇඳුමෙම ගෑවුණානේ. දැන් අර ඒ කිලිටි වෙනවට ඒ දූවිලි ටික ගෑවුණාට කැමතිද නැද්ද? කැමති නෑ. ඒ කියන්නේ අර ඇඳුම කිලිටි වෙනවට අර ඇඳුම වෙනස් වෙනවට අපි කැමතිද නැද්ද? කැමති නෑ. හැබැයි අපි කියනවා අනේ සේරම වෙනස් වෙනවා, සේරම අනිත්‍යයි. අනිත්‍යයට උපදෙසුත් දෙනවා අපි. අනිත්‍යයි අනේ ඔයා දුක් වෙන්න එපා. එහෙම කියලා. හැබැයි පින්නතුනි තමන් එදාම ගත්ත ඇඳුමේ ඒ කුණු ටික නැත්තම් ජරාවක් ගෑවුනහම ඒක හිතට ලොකු දුකක් ගෙන දෙන්න හේතුව මොකද්ද? ඔබ හිතන්නේ ඔය ගත්ත ඇඳුම අලුතෙන්ම ගත්තු එක අර වගේ ඉරෙන්නේ නැතුව වෙනස් වෙන්නේ නැතුව ජරාවක් ගෑවෙන්නේ නැතුව කිලිටි වෙන්නේ නැතුව හැමදාම තියේ. ඒක නිසානේ පළවෙනි දවසේ දවස් කීපයක් ගිහිල්ලා කියලා නෑ කුණු ගෑවෙනව නම් ගෑවෙනවා. ඇඳුම දන්නේ නෑනේ මේක පළවෙනි දවසේ කියලා. ඒ නිසා මොකක්ද උනේ? ආන්න එතන උනේ ඇඳුම වෙනස් වුණා. කිලිටි වුණා, ජරාවක් ගෑවුණා කියන වෙනස් වුණා. නමුත් අපි දුක්ුණේ ඇයි? අදමයි ඇන්දේ මේ ඇඳුම. දුක්ුණේ ඇයි? මේ අද ඇඳ අලුත් ඇඳුම වෙනස් වෙන එකක් නෑ කියලා හිත ඉන්න නිසා. සුමානයක් ගිහිල්ලා ඕකුණා නම් ගාණක් නෑ. අදම වුණාම හිතන්නේ ගත්තු ඇඳුම අද වෙනස් වෙන්න බෑ. මේකයි ස්වභාවය. එහෙනම් අපිට අනිත්‍ය වෙනකොට දුක ඇයි? දුක ඇති වෙන්නේ පින්නතුනේ වෙනස් වන දේ වෙනස් නොවේයි කියලා අපි හිතන නිසා. වෙනස් නොවේයි කියලා අපි හිතනකොට වෙන ඒ අතරේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දුකයි. ඔන්න අනිත්‍ය නිසා දුක ඇති වෙන හැටි. ලෝකේ හැම දෙයක්ම එහෙමයි පින්නතුනේ. මම ඔය සරල උදාහරණයක් ගත්තා. ඊළඟට පින්නතුනේ බලන්න අනාත්මයි. අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනාත්මයි. මොකක්ද අනාත්මයි කියන්නේ? ආත්ම කියලා කියන්නේ පින්නතුනේ ස්ථිරසාර යමක් තියෙනවා, මගේ කියලා යමක් තියෙනවා කියන එකයි. ඇත්තටම මගේ කියලා යමක් තියෙනවද? මගේ කියලා යමක් තියෙනවා නම් මම කියලා කෙනෙක් ඉන්න ඕන. ඒකයි. මම කියලා කෙනෙක් නැතෝ මගේ කියලා ගන්න දෙයක් නැහැ. නමුත් අපි හැමතිස්සෙම ඉන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පය මත. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මත නෙවෙයි. නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පය මත. දැන් අපේ ජීවිතය තුළ බලන්න පින්නතුනේ අපි හිත ඉන්නේ මොකද්ද? අපි තුල තියෙනවා තණ්හා මාන දිට්ඨි කියලා තුනක්. මොනවද තියෙන්නේ? තණ්හා මාන දිට්ඨි. දැන් අපේ ශරීරයටම හැරෙමු. දැන් ශරීරය තුල තියෙන ඉන්ද්‍රිය කීපයක්. ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, හමක් තියෙනවා.
ඇස කන නාසය දිව ශරීරය. ඔය ඇස් දෙක කාගේද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ කියන්නේ මේ මගේ ඇස් දෙක, මගේ කන් දෙක, මගේ ශරීරය, මගේ පොත්පත්, මගේ පාවහන්, මගේ ඇඳුම් පැළඳුම්, මගේ ගෙදර, මේකනේ තියෙන්නේ. බාහිර වස්තු පැත්තකින් තියන්න පින්නතුන. ඇස් දෙක ඔබේ නම් මගේ කියලා හිතනව නම් මේ ඇස් දෙක නම් වූ ඉන්ද්‍රිය පොඩි කාලේ කොහොමද තිබුණේ? තරුණ කාලේ කොහොමද තිබුණේ? වැඩිහිටියෙක් වෙනකොට කොහොමද? වයෝ වෘද්ධ වෙනකොට කොහොමද? පොඩි දරුවෙකුගේ ඇස් දෙක කොච්චර ලස්සනද? තරුණ වෙනකොට තවත් හැඩයි. තරුණ කාලේ තවත් හැඩයට පේනවා. හැබැයි වැඩිහිටි තත්ත්වයට පත් වෙනකොට අර තිබිච්ච ලස්සන පෙනුම ඒ විදිහටම තියෙනවද? නැහැ. වයෝ වෘද්ධ වෙනකොට ඔය ඇස් දෙකට මොකද වෙන්නේ? ඇස් දෙකේ අර තිබුණු සෝබනීය ලස්සන පෙනුම නැති වෙලා යනවා. අව පැහැගැන් වෙනවා ඇහැ. ඇස් පිහාට්ටු වල හැම රැලි වැටෙනවා. ඇහැ යට සම්පූර්ණ රැලි වැටෙනවා. ඇහි ඇතුළ බැලුවත් මඩ පාට වෙනවා. අර තිබිච්ච පැහැපත් ගතිය නැති වෙලා යනවා. ඇහි පෙනීම ගත්තොත් එන්න අඩු වෙනවා. බලන්න වයසක අම්ම කෙනෙකුගේ ආච්චි කෙනෙකුගේ ඇස් දෙකට වෙලා තියෙන්නේ මොකද්ද? එයාගේ තරුණ කාලේ බලන්න පින්තූරයක් අරගෙන කොච්චර ලස්සනට තිබුණද කියලා. දැන් මේ ඇස් දෙක මගේ නම් නැත්තම් ඔබ හිතනවා නම් මගේ කියලා. ඔබ කැමති ඇස් දෙක තරුණ කාලේ තිබුණු විදියට තියාගන්නද නැත්තම් ඉක්මනට වයසට ගිය ඇස් දෙකක් හදාගන්නද? ඔබ කවුරුත් කැමති පින්නතුනි ඔය ඇස් දෙක තරුණ කාලේ තිබිච්ච විදියටම දිගටම තියාගන්න. ඔය කන් දෙක තරුණ කාලේ තිබුණු විදියටම තියාගන්න. ඔය නාසය, ඔය දිව, ඔය මුළු ශරීරයම තරුණ කාලේ විදියටම තියාගන්න. තියාගන්න පුළුවන්ද? බෑ. හිතන්න මේ ඇස් දෙක මගේ නම්, කන් දෙක මගේ නම්, නාසය මගේ නම්, සිරුර මගේ නම් මට ඕන විදියට තියෙන්න ඕනද නැද්ද? මට ඕන විදියට තියෙන්න ඕන පින්නතුනේ. මට ඕන විදියට තියෙයිද? තියෙන්නේ නැහැ. වහ වෙනස් වෙන සුළුයි. මේක තමයි ඇත්ත. වහ වෙනස් වෙනස් වෙනවා නම් පින්නතුනේ කොහොමද මගේ කියලා තීරණය කරන්නේ? මගේ කියලා ගන්න නම් මම කියලා කෙනෙක් ඉන්න ඕන. මම කියලා කෙනෙක් ඉන්න නම් මම වෙනස් නොවී ඉන්න ඕන. දැන් පින්නතුනේ මේක තේරුම් ගන්න විවහාර සම්මුති ලෝකේ මම ඉන්නවා. නැත්තම් කිසි දෙයක් කරන්න බෑනේ. කවුද මේක කළේ? ඒක කළේ මම. කාගේද මේක? ඒක මගේ. අපි කියන්නේ එහෙමයි. විවහාර ලෝකේ මම ඉන්නවා. නැත්තම් ජීවත් වෙන්න බැරි වෙනවා. විවහාර ලෝකේ මම හිටියට ඒක ගැටලුවක් නැහැ. නමුත් පින්නතුනේ විවහාර ලෝකේ එහා ගිය තැනට ගියාම පරමාර්ථ ලෝකයට ගියාම මම නැහැ. හැබැයි මම කියන සංකල්පය නැතිකරන්න විවහාර ලෝකයෙන් පටන් ගන්න ඕන. ලෝකේ ප්‍රායෝගික නොවි කවදාවත් ඒක කරන්න බෑ. ප්‍රායෝගික තැනකින් පටන් ගන්න ඕන. එතකොට එතනදී මම හිටියා. දැන් ලෝකේ යථාර්ථය ටික ටික වැටහෙනකොට ඔය මම කියන සංකල්පය නැති වෙලා යනවා. අන්න ඒක. එහෙනම් ඊළඟට මම නැහැ.
පරමාර්ථ ලෝකයට යනකොට මම නැහැ. ඇයි? මේ පංච උපාදානස්කන්ධය මේ ශරීරය කොටස් වලට බෙදුවට පස්සේ රූපයට කොටසයි වේදනාව සංඥා සංකාර විඥාන. කොයින්ද පුජ්‍යලයක් මෙතන? එහෙම නැත්නම් මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත කොටස් වල. එතකොට ශරීරයේ තියෙන පඨවි ගතිය වෙන් කළොත්, ආපෝ ගතිය වෙන් කළොත්, තේජෝ ගතිය වෙන් කළොත්, වායෝ ගතිය වෙන් කළොත් කෝ පුද්ගලයෙක් එතන? අන්න ඒක තමයි පරමාර්ථ ඥානය කියන්නේ. එහෙනම් පින්නතුනි මගේ කියලා යමක් ගන්න නම් මම කියලා කෙනෙක් ඉන්න ඕන. මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා ගන්න දෙයක් නැහැ. අන්න එතන තමයි අනාත්මය කියලා කියන්නේ. එහෙනම් අපි වටහා ගන්න ඕන මේ ලෝකයේ තුල නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පයට සම්බන්ධ වෙන්නේ නැතුව ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න. අන්න ඒක තමයි යථාර්ථය දැකීම කියන්නේ. අනිත්‍යයි දුකයි කියලා ජීවිතේ කලකිරෙන්න නෙවෙයි. යථාර්ථය දකින්න කියන්නේ. යථාර්ථය දැක්කහම අපට එහි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකයේ පින්නතුනි කලකෝලාහල විරසක වීම ඇති වෙලා තියෙන්නේම මේ මමත්වය දැඩිව අල්ලා ගැනීම නිසා. ඒ නිසා මමත්වය කියන එක අපි දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි කිව්වේ පටන් ගන්න පියවි ලෝකෙන්. පටන් ගන්න සම්මුති ලෝකෙන්. සම්මුති ලෝකෙන් පටන් අරගෙන යන්න පරමාර්ථ ලෝකයට. එක පාරට කරන්න බැරි වෙයි. හැබැයි පින්නතුනි දවසකට බණක් දෙකක්වත් ඔබ අහනවනම් වැඩ සේරම ඉවර වෙලා වයසට ගියාම බණ අහන්න හිටියොත් භාවනා කරන්න හිටියොත් කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන. පින්නතුනි පුළුවන් කාලේ තරුණ කාලේ හැකියාව තියෙන කාලේ මේවා තේරුම් ගන්න. එහෙම වුණොත් තමයි අපි සාර්ථක. නැත්තම් අපි අසාර්ථකයි. එහෙනම් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ සංකල්පය හොඳින් ජීවිතයට බද්ධ කරගත්තොත් පින්නතුනි ජීවිතේ යථාර්ථය දකින්න එක අමාරු නෑ. මොකද පවතින ලෝකයේ ස්වභාවය තමයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. කාලේ වැලිතලාවෙන් වැසී ගිය සත්‍ය බුදුහාමුදුරෝ මතු කළා. මතු කළා ලෝකයට දුන්නා. ඒ නිසා ඔබත් උත්සාහ කරන්න මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න. මම කියන සංකල්පයට හසු වෙන්නේ නැතුව කටයුතු කරන්න. ලේසි නෑ අමාරුයි. අමාරුවෙන් තමයි මේක කරන්න ඕන. ඒ නිසා අන්න ඒ විදියට හිතලා ඔබේ ජීවිතය ගොඩනගා ගත්තොත් එතන තමයි ජීවිතේ සාර්ථකත්වයේ යථාර්ථය පවතින්නේ. වටහා ගන්න. ඒ නිසා මේ බණපදය යථාර්ථ අවබෝධයට පිටුවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි. අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ නුගේගොඩ පාගොඩ පාරේ පදිංචි ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම මහත්මිය ඇතුළු දරුවන් දූ දරුවන්. ඉතින් මුලින්ම අපි ප්‍රාර්ථනා කරනවා
සුජීවත්ව සිටින ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම් මහත්මිය ඇතුළු දූ දරුවන් හා ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී බව ලැබේවා. කල්යාණ මිත්‍රයෙකු ආශ්‍රයයට ලැබේවා. යන්නේන ගමන බිමනේදී සතර ඉරියව් පවත්වද්දී ඉඳ ගැනීම, හිට ගැනීම, ඇවිදීම, නිදිය ගැනීම කිසිම අතුරු අන්තරාවක් නොවේවා. කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම අවස්ථාව උදා වේවා කියලා අපි පළමුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියගේ බලාපොරොත්තුවක් තියෙනවා මීට වසර 8කට පෙර පරලෝසපත් ලෝලා රත්න හෙට්ටිගම ස්වාමි පුරුෂයාට දරුවන්ගේ පියාණන්ට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින්කමද හේතු වාසනා වේවා. හෙට්ටිගම මහත්මාගේ හා මහත්මියගේ නැසී ගිය දෙමාපියන්ට ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ නිසා මියගිය ඥාතීන්ට මේ පින් බලෙන් අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් උතුම් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින ශ්‍රියානි සෙනරත් හෙට්ටිගම් මහත්මිය ඇතුළු දරුවන්ට ඥාතීන්ට නිදුක් බව, නිරෝගී බව, දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් ධර්ම දේශනේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ජනතාවට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං